समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सगमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो वरतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो वरतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो वरतो सम्मा सम्बुद्धस्स पुनच परं भिक्खवे भिक्खु इममेव कायं उद्धं पादतला अधोकेश मत्तका तत्पर्यन्तं पुरं नानाप्रकारස්ස අසුචිනෝ පච්ච වික්ඛති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි පින්වතුනි අද දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ නිර්වාණ මාර්ගයේදී කිසිම විදිහකින් අතහරින්න බැරි වැඩි යුතු භාවනාවක් වශයෙන් යම් කෙනෙකුට මගඵල නිවන කරා යන්න අවශ්‍ය නම් මේ භාවනාව නොවඩා කිසිම කෙනෙකුට ලබා ගන්න බැහැ මේ පිළිකුල් භාවනාව දැක්වෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍රය. මේ පින්නතුන් කවුරුත් දන්නවා සතර සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව කිසියම් දුරකට. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍ය කිරියාය. සංසාරික දුකටපත් සත්වයාට එම දුකින් නිදහස් වී පිරිසිදු වීමට දුකට පුත් වූ සත්වයාගේ ශෝක වැළපීම් ඉක්මවීම පිණිසත් අවබෝධ ඥානය තුලින් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මහණෙනි මෙම සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය වන්නේය. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ ඒකායන මාර්ගය වශයෙන් දැක්වනම් වෙනත් මාර්ගයක් නැහැ. නමුත් වරදවා හිතන්න එපා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බැහැරව මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන මාර්ගයක් වෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සම්මා සතිය පවත්වා ගැනීමෙන් නිවන කරා යන ඒකායන මාර්ගය තමයි සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළේ. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව අද විවිධාකාර මිත්‍යා දෘෂ්ටිකින් විසින් සිවුරු ඇඳගෙන වැරදි මත ප්‍රචාරය කරලා තියෙන කාලයක්. ඕව වඩන්න ඕනේ නැහැ. මේ අපි කියන විදිහට වඩන්න හිත දිහා බලන්න ඉන්නේ. එච්චරයි. මේ භාවනා කරන්න ඕනේ නැහැ කියලා මිත්‍යා දෘෂ්ටික ව්‍යාපාර තියෙනවා. නමුත් මේවා පිළිබඳව අපිට දැන් කතා කරන්න අවශ්‍ය නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේ නිමලට ඒකායන මාර්ගය වශයෙන් දේශනා කරපු සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන මේ වැදගත් භාවනාවක් ගැන තවිස්තරව දේශනා කරන්න බලාපොරොත්තු. සතර සතිපට්ඨානය කියනකොට මේකේ සතිපට්ඨාන හතරක් තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. මෙන්න මේ කායානුපස්සනාවේ පළවෙනි භාවනාව තමයි ආනාපාන සති භාවනාව. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති භාවනාව දක්වලා තියෙන්නේ ඒක ධම්ම සූත්‍රයේ, කිම්බල සූත්‍රයේ, ආනන්ද සූත්‍රයේ වාගේ නිවන කරාම යන භාවනාවක් වශයෙන් නෙවෙයි. දක්වලා තියෙන ධ්‍යාන උපදවන භාවනාවක් වශයෙන් දක්වලා තියෙන්නේ. මේදී භාග්‍යවතුන් වහන්සේ අදහස් කළේ සතර සතිපට්ඨාන මේ විදර්ශනා භාවනාවන් ආරම්භ කරන්න කලින් කෙනෙකුගේ ධ්‍යාන තත්ත්වය නිසියාකාරව වර්ධනය වෙන්න ඕනේ හින්දායි ආනාපාන සති භාවනාව දේශනා කොට වදාළේ. ඊට පස්සේ ඉරියාපත භාවනාව ආදී භාවනාවන් දේශනා කරලා මේ පිළිකුල් භාවනාව දේශනා කොට වදාළා. පටික්කුල මනසිකාරයේ අසුභ භාවනාව වශයෙන් දක්වන්නේ මේ භාවනාවමයි. අද බොහෝ සදහම් ව්‍යාපාරවල මේ පිළිකුල් භාවනාවට නිසි තැනක් දෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා වල වදාළා කායගත සතිය වළඳත් නම් මේ නිවන වළඳයි. කායගත සතිය නොවළඳත් නම් මේ නිවන නොවළඳයි. නමුත් අද මේ පිළිකුල් භාවනාව පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ මේකට එක හේතුවක් තමයි වර්තමානයේ තියෙන සදහම් ව්‍යාපාර වැඩි හරියක්ම ශ්‍රාවකයා නිර්වාණ මාර්ගයට කරා ගෙනියන භාවනා ව්‍යාපාර නෙමෙයි.
එක් එක්කෙනාගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීමට ශ්‍රාවකයෝ මුලා කරලා ගෙනියන්නේවයි තියෙන්නේ. අන්නේදී මේ පිළිකුල් භාවනාව වඩන්න ඉගෙනුවොත් ඔය කාන්තා පක්ෂේනේ වැඩියෙන් එන්නේ භාවනා මධ්‍යස්ථානවලට. මෙන්න මේ අයගේ අඩුවීමක් වෙයි කියන සැකයේ උඩ තමයි මේ පිළිකුල් භාවනාව දේශනා කරන්නේ නැත්තේ. වඩන්න කියලා උපදෙස් දෙන්නේ නැත්තේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ කායගත සතිය නොවලඳත් නම් නිවන නොවලඳයි කියලා. මේ කායගත සති භාවනාව කියන්නේ මොනවටද? කායගත සති භාවනාව වශයෙන් දක්වන්නේ කායානුපස්සනාවේ දැක්වෙන භාවනා 11ට. මේ පිළිකුල් භාවනාවේ භාවනා අතරින් ඊටමත් වැදගත් භාවනාවක් වෙනවා. ඒ කායානුපස්සනාවේ භාවනා 14 තුල නවසීවිතක භාවනා 9ක් තියෙනවා. එතකොට 14න් 9ක් සහ මේ පිළිකුල් භාවනාවත් එක්කලා භාවනා 10ක්ම කයේ අසුභය පිළිබඳ වඩන භාවනා. තව ඉතුරු වෙන්නේ භාවනා 4යි. මොකද්ද? ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, සති සම්ප්‍රජාන භාවනාව සහ ධාතු මනසිකාරයේ පමණයි. මේින්ම පැහැදිලි වෙනවා මේ ශ්‍රාවකීන්ට මොනතරම් වැදගත්ද කියලා මේ අසුභ භාවනාව. මේ පිංගුතුන්ට අවශ්‍ය වෙන්නේ අඩුම වශයෙන් සෝතාපන්න ශ්‍රාවකෙක් වෙලා සුගතියක ඉපදිලා භව කීපයකින් නිවන් දකින්න. ලොකුම ඕනකම තියෙන මේ සතර අපායට යෑමෙන් වළකින්න. අද මැරෙන අයගෙන් වැඩි දෙනෙක් සතර අපායට යන බව සාක්ෂියතු දැනගන්න පුළුවන්. මුලදි කියන්නේ නැහැ, පිටයට එලි කරන්නේ නැහැ. නමුත් ඔය දේවාල වලට පූජා වලට යනකොට කොහෙන් හරි මේක එලිදරව් වෙනවා. මේදී ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාව පමණක් නෙවෙයි පැවිදි අයටත් ඒකමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ විතරක් අභියෝගයක් තියෙන අවස්ථාවක එක් එක්කෙනාගේ හිතේ පරිදි විවිධාකාරී භාවනාවන් නොකර භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ භාවනාව සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් වඩන්න ඕනේ. මේ රූපේට තියෙන ඇලීම තමයි බලවත්. තමන්ගේ රූපයටත් ඇලෙනවා, අනුන්ගේ රූපයටත් ඇලෙනවා. ඒ ඇලීම හිඳ අවසානයේදී විවිධාකාර සංස්කාරයන් අකුසල් ගොඩනගා ගන්නවා. ඒ නිසා රටක හොඳ සමාජයක් බිහි වෙන්නත්, යහපත් සමාජයක් බිහි වෙන්නත් මේ පිළිකුල් භාවනාව ඉවහල් වෙනවා. මෙම සූත්‍ර දේශනාව දෙස බලනතුමාම පෙනෙන ප්‍රධානම කාරණයක් තමයි මේ භාවනාව ටිකක් දිග භාවනාව. කෙටියෙන් දේශනා කරන්නත් බෑ, කෙටියෙන් වඩන්නත් බෑ. සංසාරික දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි. එම තෘෂ්ණාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ දක්වලා තියෙනවා. එයින් භව තණ්හාව හා විභව තණ්හාව බෞද්ධ ශ්‍රාවකයන් අතර ඊතරම් බලවත් නැහැ. සමහර අවස්ථාවලදී බලවත් වෙලා තියෙනවා. මෛත්‍රී බුදුන් වහන්සේ දැක නිවන් දැකීමට කියද්දී භව තණ්හාවුත් ඇතුළත් වෙනවා කියන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පාල වෙන තව කොච්චර කාලයක් තියෙනවද? නිර්ය සතර අපාය දිව් විශාල කාලයක් තිස්සේ භවයේ සැරිසරන්න වෙනවා. නමුත් මේ භව තණ්හාව බෞද්ධ ශ්‍රාවකයට ඉතා ඉක්මනින් නැති කරගන්න පුළුවන්. නමුත් මේ කාම තණ්හාව ඉතාමත් බලවත්. භාවනා යෝගින් අතර වගේම භාවනා ගුරුවරු අතරද මෙම කාම තණ්හාව විවිධාකාරයන්ගෙන් තියෙන බව පේනවා. ක්ලේශ තණ්හාව, වස්තු තණ්හාව කියලා මෙයින්ද වඩාත් බලවත් වන්නේ ක්ලේශ තෘෂ්ණාව. මේ තෘෂ්ණාව හැදෙන්න මුල කුමක්ද? රූපයයි. ශබ්ද, ගන්ධ, මනස්කාර තුලින්ද කාම තණ්හාව මතුවෙනවා. නමුත් මේ මැඩ පැවැත්වීම, ශේකිරීම පහසුයි. නමුත් මේන් බලවත්ම වෙන්නේ ප්‍රහීන කිරීමට අපහසු වෙන්නේ රූපයට ඇති වෙන ඇලීම. වස්තු තණ්හාව කාම තණ්හාව අගුවා යනවා. නමුත් රූපයට ඇති ඇලීම බොහෝ විට බලවත්. ගහකොළ, වතු පිටි, ගංගා ඇලදොල, වාහනද රූපයටම අයත් රූපයන්. නමුත් ඒවට ඇති ඇලීමට වඩා බලවත් වන්නේ රූපයට ඇති ඇලීමයි. සමහර දෙනා වතු පිටි, ගේ දොර, වාහන, මුතුමැණි දමලා රූපයට ඇති ඇලීම හින්දා යන අවස්ථාවක් තියෙනවා. ඔය දේපොළ වැඩක් නැහැ. අපි දෙන්න පාරක් අයින්නේ පළක් හදාගෙන හරි ජීවත් වෙමු එකට කියලා යන්නේ රූපයට තියෙන වැඩි ඇල්ම හින්දා. සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම තමන්ගේ රූපයට බොහෝ සෙයින් ඇලෙනවා. ඒ වගේම අනුන්ගේ රූපයන්ටත් ඇලෙනවා. මේ රූපයන්ට ඇලීමේදී රූපයේ ආස්වාදයේ මිස එහි අසුභය, අනිත්‍ය, දුක, අනාත්ම ස්වභාවය විමසන්නේ. ඒක තමයි පෘථග්ජන සිතේ ස්වභාවය. තමාගේ කියන ලබන හා අනුන්ගේ කියන ලබන රූපයනොත්
ආරක්ෂා කර ගැනීමට, වර්ණවත් කර ගැනීමට, වඩාත් උදින් අන් අය අතුරින් කැපී පෙනෙන ලෙස තබා ගැනීමට හැම විටම උත්සාහ දරයි. ඒ සඳහා විවිධ ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳ විලඳුම් සොයා ගන්නවා. ගමන් බිමන් හා තමන්ගේ බැල්මද තමාට විශේෂතාවයක් දෙන අයුරින් සකසා ගන්න. කේස් කලම විවිධාකාරයෙන් කාන්තාවන් සකස ගන්න. අන් අයගේ රූප තම වසඟේ තබා ගැනීමට මේ ආකාරයෙන් විවිධාකාර උපායන් එහිදී බොරු කීම්, කේලා කීම්, කපිකම් කිරීම සහ හිංසාවන්ට මිනිහාපත් වෙනවා. සමහර වෙලාවට මේ රූපේට ඇලීමුල ඇතිවන්නා වූ සම්බන්ධතා දුරදිග යාමෙන් දඬුමුළු ගැනීම, කලහ අවසානයේදී මිනිමෙරුම් පව ඇති වේ. ඒව රටේ සුලභව තියෙනවා. මෙලෙසින් මිනිසාට භව තණ්හාව, විභව තණ්හාවට වඩා කාම තණ්හාව තමයි බලවත්. සසර දුකට මුල් වෙන මේ තෘෂ්ණාව ඇතිවීමට හේතුව මේ රූපය ප්‍රධාන වශයෙන්. මේ රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූවා. එසේම අසුභ වූවා. ආදීනවගෙන දෙන්නා. බියගෙන දෙන්න. එමෙන්ම මේ මායාගේ හුල් පහරක්. එමෙන්ම මේ රූපය අකුසල මූලයක්. සතර අපායට මිනිසා යවන පිල්ලියක් මේ. මෙන්න මේ රූපයේ යථා ස්වභාවය දැන ගැනීමට තමයි මේ පිළිකුල් භාවනාව වඩන්න භාගතුන් වහන්සේ දේශනා කළා. ත්‍රිලක්ෂණීය රූපය පිළිබඳ වඩන්න පුළුවන්. නමුත් පිළිකුල් භාවනාව නොවඩා මේ රූපයට දැඩි ඇලීමක් තියෙන කෙනාට මේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන විදසුන් නුවණ පහළ කරගන්න බැහැ. ඒ නිසා විදර්ශනා භාවනාව කරන අය ආරම්භයේදී මේ පිළිකුල් භාවනාව බහුල ලෙස වඩන. මේ බහුල ලෙස වඩනවා කියන්නේ ඔයෙන් හරි භාවනා මධ්‍යස්ථානට ගියා, අහගෙන හිටියා, ටිකක් වෙලා වැළුවා. ඊට පස්සේ කියනවා අපි පිළිකුල් භාවනාව වඩලා. එහෙම කියලා නම් මේ ධර්ම මාර්ගය ජයක් ලබා ගන්න කාටවත්ම බැහැ. දැන් මේ ධර්ම දේශනා අහලා ඒ වගේ මේ පිළිබඳ සූත්‍ර දිශාව තියෙන දේවල් ශ්‍රවණය කරලා අවශ්‍ය නම් උපදෙස් අරගෙන ඒ භාවනාව අඛණ්ඩව සැලකිය යුතු කාලයක් වඩන්න ඕනේ. ඒ වඩලා ඉවර වෙලා නවසීවිතක භාවනාවත් වඩන්න ඕනේ. මෙන්න මේ කායගත සතිය දැක්වෙන කෙනෙක් කායානුපස්සනාවේ දැක්වෙන භාවනා ටික වැඩුවෙන් පස්සේ තමයි සුද්ධ විදර්ශනාවට සාර්ථකී සුසුකම් ලබන්නේ. මේ කායානුපස්සනාවේ තියෙන භාවනාව තනිකරම සමතේවත් තනිකරම විදර්ශනාවක් නෙමෙයි, සමත විපස්සනා භාවනාව. නිවන සාක්ෂාත් කර ගැනීමට නම් සියලුම තෘෂ්ණාවන් ශේ කරන්න ඕනේ. එබැවින් නිවන කරා යන ශ්‍රාවකයා රූපේ අනිත්‍ය, දුක, අනාත්මය මෙන්ම අසුභය ආදීනවේද තා හොඳින් අවබෝධ කරගන්න. රූපයට ඇලීම, ආස්වාදීනීයට ඇලී පැමිණීම නම් වූ නන්දි රාගය දුරු කිරීම සඳහා උපරිම ප්‍රයත්නය දැරිය යුතුය. ඒ මේ භාවනාව වැඩිම සඳහා ප්‍රථමයෙන් සීලයෙන් සංවර විය යුතුය. ඒ සීලය සංවර වෙන්නත් යෝග්‍යයට හේතු වෙනවා මේ පිළිකුල් භාවනාව වැඩි. පසුව තමයි නවසීතික භාවනාව වඩන්නේ. එපමණකින්ම රූපයට ඇලීම සම්පූර්ණයෙන් ප්‍රහීන වෙන්නේ. ඉන් අනතුරුව එදිනම් අට්ටික සංඥාව වඩන්න. ඊට පස්සේ තමයි රූපේ අනිත්‍ය, දුක, අනාත්ම ස්වභාවයේ විදසුන්නුවණින් දකින්න ඕනේ. එහෙම නැතුව ආයතන හයෙන්ම එන රාග දේශ මොහ නැති කරනවා කියලා අවසානයේ ඔය මේ හිත දිහා බලාගෙන ඉන්න ඔය භාවනා මොකවත් ඕනේ නැහැ, මුල් තියෙන භාවනා කියලා කියන පිරිසුත් ඉන්නවා තමයි. කම්මැලියා මෙවල රැවටිනවා. රැවිලා අන්තිමදී ගත්තු කිසිම අධ්‍යාත්මික දිනුවක් නැහැ. බුද්ධ භාෂිතේ වෙනස් කිරීමේ පාපයට ඔවුන් සතර අපායට යන්නේ, නිරේට යන්නත් ඉඩ තියෙනවා. මේ නිසා නිවන, මඟඵල හා ධ්‍යාන විමුක්තියන් බලාපොරොත්තු වෙන සියලුම භාවනා යෝගීන් මෙම පිළිකුල් භාවනාව අඛණ්ඩව බහුලව වඩන්න ඕනේ. රූපයේ තෘෂ්ණාව දුරු වූ විට වස්තුකාමයේ පිහින කිරීම පහ. රූපයේ තෘෂ්ණාව මුල් කොට ගෙනම රාග, දේශ, මොහ නැමැති කෙලෙස් බැම්ම නිවන අවුරාගෙන ඉන්නවා. එම බැම්මේ කේන්දරය වූ රූපයට ඇති ආසාව, ඇල්ම ප්‍රහීනවත්ම එම බැම්ම ඉරිතලා දුබල වෙනවා. ඒ විට සමතේ පස්නාමකින් තුනු විසුණු කර දමින් ප්‍රාපහසු. එබැවින් සංසාර දුක අවබෝධ කරගත් ශ්‍රාවකයා තම උපරිම වීරිය සතිය යොදවමින් මෙම පිළිකුල් භාවනාවෙන් පසුව නවසීති භාවනාවට වඩලා අවසානයේදී රූපය පිළිබඳව ත්‍රිලක්ෂණ භාවනාව වඩන්න. ඒ අතරේදී යම් කෙනෙකුට අට්ටික සංඥාව තුලින් ප්‍රථම ධ්‍යානයටපත් වෙන්න පුළුවන් නම් ඒ තියෙන ප්‍රයෝජනේ මෙපමණයි කියලා හැම කෙනෙකුට කියන්න බෑ. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ රූපයක් කෙරෙහි ඇල්මක් තියෙනවා නම් එළදෙන පස්සේ යන බහුපැටිය වාගේ ඒ පස්සේම යනවා. එවැනි කෙනාට කවදාක්වත් නිවන කරා යන්න බෑ. නමුත් මේ අට්ටික සංඥාව වැඩුවොත් යම් ඒන් පළවෙනි ධ්‍යානයටපත් උන එතනින් එහාට වඩන්න බෑ. ධ්‍යානගත වෙන්න බෑ අට්ටික සංඥාවෙන්. මේක බහුලව වඩන ශ්‍රාවකයාට ඕනම රූපයක්
දැක්කයින් පස්සේ ඒ ඇඳුම් පැළඳුම් ඒ සියල්ලගෙන්ම විනිවිද දකින්න පුළුවන් වෙනවා ඒ ඇට සංඥා. විශාල පිරිසක් ඉන්න තැනක මේ විදිහේ භාවනා යෝගී මනස සතියෙන් හිටියොත් ඔහුට පේන්නේ ඇට සැකිලි ගොඩක් පමණයි. ආයෙ කොහෙද ආසාවල් තෘෂ්ණාවල් ඇති. අන්නේ තත්ත්වයටපත් වෙන්න පුළුවන් නම් එයා නිවන ළඟම ඉන්න ශ්‍රාවකී. මාර්ගඵල ගැන කියන්න දෙයක් නැහැ. මෙන්න මේකෙන් තව කාරණයක් තේරුම් ගන්න පින්විතුනි. අද ධ්‍යාන වඩන්න ඕනේ නැහැ කියලා බොහොම දෙනෙක් කියනවා කම්මැලිය. බලන්න ධ්‍යාන වඩපු කෙනෙකුට ඉතා පහසුවෙන් මේ අට්ටික සංඥාව වඩලා පළවෙනි ධ්‍යානයටපත් වෙන්න. එක දිගට මාස 3ක් විතර වඩමින් විදර්ශනා වඩමින් හිටියොත් එයාට ඵල සමාපත්තියට එන්න පුළුවන්. සෝවාන් ඵලෙ, ඊළඟ සකෘදා ඵලෙ. ඒවා මෙන්න මේ විදිහේ මහත්ඵල මහානුභාව සම්පන්න ආනිසංස දෙන භාවනාවක ආරම්භය තමයි පිළිකුල් භාවනාව. මේ විදියෙන් පිළිකුල් භාවනාව වඩන ශ්‍රාවකයාගේ සමාධියද බලවත්, අවබෝධ ඥානයේද පුළුල් වෙනවා. කාම දාහයේද සංහිඳෙනවා. අවසානයේදී කායානුපස්සනාවේ සඳහන් ධාතු මනසිකාරයේ නවසීතික භාවනාව වඩන යෝගියා ප්‍රථම මාර්ගඵලයටපත් වෙන්නත් සුසුකම් ලබනවා. ඒදී වැදගත් වෙන භාවනාව තමයි මේ පිළිකුල් භාවනාව. නමුත් අපේ රටේ සමහර භාවනා මධ්‍යස්ථානවල මේ පිළිකුල් භාවනාව වැඩිවීමට වැඩි තැනක් දෙන්නේ නැහැ. ඒට හේතුව තමයි මා මීට පෙරත් දේශනා කරා සමහර ශ්‍රාවිකාවන් අමුතු රැල්ලකට වාගෙන භාවනා කරන්න කියලා. මේක නිසි ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි. ඒ කැමති නෑ මේ අසුභය ගැන කියවෙන භාවනාව. ඒ නිසා තමනුත් අධිගමනයටපත් වෙන්න නැතුව භාවනා කරලා නැතුව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සඳහා පමණක්ම සදහම් ව්‍යාපාර පවත්වන අයත් මේ පිළිකුල් භාවනාව මග අරින්න. මොකද පිළිකුල් භාවනාව වඩන්න කිව්වොත් ඔය වයසක උපාසකම්මල ටික නම් එයි. මැදිවියේ කාන්තාව හුඟ දෙනෙක් අඩු වෙන බව දන්න. නමුත් ඒ විදිහට අතාරින්න පුළුවන් භාවනාවක් නෙවෙයි මේ පිළිකුල් භාවනාව. ඒ නිසා සංසාරික බිය දැන මගඵල ධ්‍යාන විමුක්තියන් කරා පියනගෙන සියලුම පින්වත් ශ්‍රාවක සායිකවන් අකණ්ඩවම බහුල ලෙස දැඩි වීරයකින් අප්‍රමාදීව මෙම පිළිකුල් භාවනාව වැඩිවීමට උනන්දු වන්න. මේ භාවනාව කළත් වඩා සම්පූර්ණයෙන්ම අමතක කොට වෙනත් භාවනාව වැඩිවීමට උත්සාහ දරන්න එපා. ඒ කියන්නේ මේ භාවනාව වඩනවා ටික දවසක්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් අමතක කරලා වෙන භාවනාවකට යනවා. ඒක මේ නිර්වාණ මාර්ගයට හරියන ක්‍රමයක් නෙමෙයි. තමන් මේ භාවනාව තුළින් තිරුරේ පිළිකුල පිළිබඳ ප්‍රතිවේදයටපත් වුණා නම් අන්න ඒක නිතර දෙවිදී සිතමින් ඒ පිළිබඳ සතිය තෝරන අනිත් භාවනාවකට යන්න. මේ කායගත සති භාවනා එකක්වත් වඩලා අමතක කරලා ඊළඟට විදර්ශනාවට යනවා හැම නෙමෙයි. මෙව්වත් එක්කලමයි යන්නේ. අවසානයේදී කියන්න තියෙන්නේ සෝවාන් සකු르දායම අනාගාමී පමණක් නෙවෙයි. අසංකත වූ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නා තුරුම මෙම භාවනාව වඩන්න ඕන බව සියලුම පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හොඳින් තේරුම් කෙනෙකුට ආරම්භයේදී මේ පිළිකුල් භාවනාව වඩන්න ටිකක් කම්මැලි. තමන්ගේ සිරුර සුබයි සුවඳවත් වටිනවා කියලානේ කවුරුත් හිතානින් තමන්ගේ කියලානේ සක්කාය දිට්ඨියින්ද මේකේ මේ විදිහේ දුගඳ හමන පිළිකුල් කොටස් 32ක් තියෙනවා කියලා කියනකොට ටිකක් අපහසු වෙනවා හිතට. නමුත් අඛණ්ඩව සැලකිලිවල කාලයක් භාවනා කරන් පස්සේ මෙම භාවනාව ඊටාම සුවදායි භාවනාවක්. මාර්ගඵලයකටපත් උනයින් පස්සේ කාටත් මෙම භාවනාව නිතර වඩන්න බලවත් ආසාවක් ඇති වෙනවා. ඒ තුලින් පහසු විහරණයක් ඇති වෙනවා. ඒ වගේම ධානයන් කිසි විදිහකින් පසුබෑමකටපත් වෙන්නේ නැහැ. ඒ විදිහේ පිළිකුල් භාවනාව නිතර වඩන කෙනාගේ. අවසානයේදී කුමන ඉරියව්වක හිටියත් මෙම භාවනාව දීපත් කරන විට විශාල කායික සුවයක් ඇති වෙනවා. රූප සුන්දරියන් ගොඩක් උඩ ඒ අසුරේ උනත් කෙනෙක් මේ පිළිකුල් භාවනාව සහ අට්ඨික සංඥාව සිහිපත් කරනවා. ඔහුට අර රූප සුන්දරියන් සහ හිඟන්නියන් අතර වෙනසක් පේන්නේ. අන්න එවැනි තත්ත්වයටපත් වුණා නම් ඔහු රූපයට ඇලින් නැති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණය තමයි මේ පිළිකුල් භාවනාව වඩන කෙනාට කාලයක් වැඩිවෙන් පස්සේ පිළිකුල් භාවනාව සිහිපත් කරනකොට කය පුරා ඕභාෂයක් පැතිරියා. විශාල කායික සුවයක් ඇති වෙනවා. මේ බාහිර රූප දැකලා මොන ආස්වාදයක්ද කියලා හිතෙනවා. එම්ම සුවදායක නින්දට යනවා. සුවෙන් ප්‍රබෝධයෙන් අවදි වෙනවා. මෙන්න මේ தත්ත්වයේ ඉඳලා පංච උපාදානස්කන්ධය පිළිබඳව ওই ණය ක්‍රමයක් හොඳයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදසුම් වඩලා විමෝක්ෂ මුඛයන් ඇති කරගත්ත කෙනාට මාර්ගඵලයන් පහසෙන්පත් වෙන්න පුළුවන්. ආන්ගේ විදිහේ නිවන කරා යන අය දැනගන්නේ තමන්ගේ භාවනා ගුරුවරයාටත් වැඩි ඉස්සෙල්ලා දෙවිවරු. අන්නේ අවස්ථාවෙන් උන දෙවිවරු සියලු දෙනාටම පිහිට වෙන්න පටන් ගන්නවා. ඒ විදිහේ භාවනාව.
ඔය පොල් ගෙඩියක් ගැහුවට මල් වච්චියක් පූඩ කරාට දෙවිවරුන්ගේ ආශිර්වාද ගන්න බෑ. දෙවිවරුන්ගේ ආශිර්වාද ගන්න නම් හැබැයි සත්පුරුෂෝ වාගේ අපි මේ සංසාර දුකින් ඈතර වෙන්න කටයුතු කරන්න ඕනේ. මේ භවයේදීම ධම්මම රසය වළඳන විවිධ ධ්‍යාන සමාපatti සුවයටපත් වීම. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අතීත වර්තමාන අනාගත යන කාලත්‍රයට අනුව විදසුන් නුවණින් දකින්න. මෙන්න මේ විදිහේ විදසුන් වඩන කෙනා නිවන කරාම යනවා. දැන් ඊට පස්සේ බලාපොරොත්තු වෙනා දේශනා කරන්න මේ කොටස් 32 පිළිබඳ. මේ කොටස් 32 වැඩිවීමට පහසු වෙන්න වෙන් කරලා තියෙනවා පංචකෝ. කේසා ලෝමා නකා දන්තා චතු. පාඩම් කරගන්නකොට පාඩම් කරගන්න ඕනේ. මූල ඉඳලා කොටස් 32ම පාඩම් කරන්න යන්න එපා. කේසා ලෝමා නකා දන්තා චතු. චතෝ දන්තා නකා ලෝමා කේසා. ඊළඟට මේ කොටස පාඩම් වුණායින් පස්සේ කේසා ලෝමා නකා දන්තා චතු. මාංසන්නාරු අට්ටි මිඤ්ඤම් වක්කම්. ඒ විදිහට ආපහුත් යන මේ විදිහට මේ කොටස් ටික පාඩම් කරගන්න. සාමාන්‍යයෙන් පැරණි භාවනා පොත් තියෙනවා. අපි විසුද්ධිය පොතක් තියෙනවා. සතර සතිපට්ඨාන කායානුපස්සනා දෙක කියලා පොතක්. එහෙම පොතේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. පොත් කඩවල ගන්න නැතුව ගියොත් www.srigautama.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා මේ පොත ඩවුන්ලෝඩ් කරගන්න නැත්නම් print එකකුත් ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. මේදී මේ කොටස් ටික පාඩම් කරගත්ත විතරක් මේ ඒ කොටස් වල පිළිතුරු ස්වභාවය ඉගෙන ගන්න ඕන ප්‍රථමයෙන්. මේවායේ ධර්ම දේශනාවකදී කොටස් 32ම පිළිබඳව දේශනා කරන්න නම් අපහසු වෙනවා. ඒ නිසා එක පංචකයක්වත් තච පංචකයවත් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කොටස කේසා. මේ කෙස් වර්ණයෙන් කළු පාටයි. හිස් කබල මත පිහිටලා තියෙනවා. එක එක කෙස් ගහගෙන බැලුව විට ඊටාම් පිළිකුල්. නමුත් ඒවා එක්කර හැඩගැන්වුව විට දකින්න විසිතුරු බව මුලාව. අද මේ බොහෝම කාන්තාවන් වගේ මිනිසුනුත් කෙස් වලින්නේ ලස්සන වෙන්න බලන්නේ. නමුත් මේ කෙස් එක ගහක් ගත්තාම හරිය පිළිකුල්. නමුත් සමූහයක් ගත්තයින් පස්සේ හැඩවැඩ කරයින් පස්සේ මිනිහා ඒ පිළිකුල දකින්න බලන්න හිස කෙස් කපන තැන්වල කපා දමන ලද හිස කෙස් මුල්ලකට දාලා තියෙන වතු ගන්නවා. කුණු බාල්දියට දානවා. ඒ දෙස බැලීමත් පිළිකුල් නේද? ඒ වගේම කෙස් ගසක් ව්‍යංජනයකට වැටුණු විට මොකද වෙන්නේ? ආහාර ගැනීමත් එපා වෙනවා. ඒ තරමටම පිළිකුල්. වෙන් කරගත් විට රූප සුන්දරියගේ හා සිඟන්නියගේ කෙස් අතර කිසියම් වෙනසක් තියනවද? නැහැ. හිඟන්නියගුන් කෙස් ගහක් ගන්න රූප සුන්දරියන් කෙස් ගහක් ගන්න ඒ දෙකේ වෙනසක් නැද්දකම පිළිකුල්. කෙස් ගහක් ගලවා බලපුවාම එහි මුල උකුණු බිත්තරයක් තරම් කොටසක් තියෙනවා. ඒක ඉතා පිළිකුල්. මේ කෙස් නිතර සියදුවේ නැත්නම් කෙස් ගස් වටා දූවිලි බඳලා දුර්වර්ණයි. ඊට පස්සේ ඒවා එකින් එකට ඇලෙනවා. ඉතාමත් පිළිකුල්කමක් පෙන්වනවා. ඒ නිසා භාවනා යෝගියා කෙස් ගස් වෙන වෙනමගෙන මනස්කාරයේ දෙන්න පිළිකුල වටහා ගන්න. කෙස් යනු ලොම් නොයි. හිස යනු කෙස් නොයි. එය සැරසුව විට ඇති වෙන අලංකාරය මුලාව. මුලාවට පත්වන්නේ මෝඩේ. රැලි ගැසුනද කෙස්මේ. දිගට තිබුණද කෙස්මේ. එහි පිළිකුල වෙනස් නොවේ මේ. මෙම කෙස් අග වර්ණවත් කළ විට රන් රිදී වලින් සැරසුව විට කෙනෙක් රැවටේ. ඒවා ඔහුගේ හෝ ඇයගේ යයි සිටුවේ ඇයි රැවටෙන්නේ ඒකයි. නුවණ නැති නිසා නොවේද? කෙස් වෙනමගෙන එහි පිළිකුල අවබෝධ කරගන්න. කෙස් වලට සම්බන්ධ කරගෙන ඇති ආභරණ වර්ණක වෙන වෙනම හඳුනා ගන්න. ඒවා ඔහුගේ හෝ ඇගේ නොවන බව තේරුම් ගන්න. කෙස් වල පිළිකුල් භාවයම දිගින් දිගටම නුවණින් විමසන්න. ඔන්න ඔය විදියට අපි කෙස් පිළිබඳව කතා කරා දේශනා කරා වගේ. ඒ කෙස් පිළිබඳව දිගින් දිගටම නුවණින් විමසන්න. විමසලා තීරණය කරනවා මේ කෙස් පිළිකුලක්. දැන් ඔය බහුල වශයෙන් තියෙන මනාලියන් හැඩගස්වීමේදීම ඉතින් වරුවක් වුවට අරවා මේව ගාලා කටු ගාලා විවිධ පාට ಜಾති එකතු කරලා අලුත් නිමාවක් ගන්න. ඒකට මුලාවක්. ඒ මේකප් ටික ගියන් පස්සේ පහුවදාට පිරිතයවයි තමයි. මෙන්න මේ පැති තීරුම් ගන්න. ඊළඟට ලෝම. මොහොනේ හා සිරුරේ විවිධ තැන් වල මේක පැතිරිලා තියෙනවා. ඒවත් සමහර තැන් වල ඝනව වැඩිලා තියෙනවා. මේවා කළු හෝ දුඹුරු පැහැයෙන් යුක්තයි. රූප රාජයෙකුගේ, රූප රජිනියෙකුගේ, කෝටිපතියෙකුගේ, ක්‍රිකට් සූරයෙකුගේ, සිඟන්නුගේ හා රෝගී ඇති ලෝම සියල්ලම කාරා පිළිසිදු. වෙනසක් නැහැ. රූප සුන්දරියගේ රූප රාජිගේ උද ලොම්ගෙන ඒවා රන්තලික බහ ආහාර සමග තබන්න
එතකොට කෑම මේක මොනතරම් පිළිකුල් වෙනවද? කොච්චර ලස්සන කෑම තුනක් කෑම නතර කරනවා. නමුත් ඔබ මේවා විවිධාකාරයෙන් හැඩ කරන සරසගෙන ඉන්නකොට ඒකට රැවටෙනවා. යථාර්ථය දකින්න. භාගතුන් වහන්සේ දේශනා කර වදාළේ අපිට පෙන්වන්නේ මේ රූපේ හැබෑ ස්වභාවය දකින්න. දැකලා මේකට අසීමිත ඇලෙන්නේ නැතුව ඉන්න. මේ රූපේට ඇලීම තමයි පළවෙනි ඇලීම. එතනින් පස්සේ තමයි අනිසියලු ඇලීම ඇති වෙන්නේ. අනන්ත වූ සංසාරික දුකින් නිදහස් වෙන්න නම් මෙන්න මේ රූපේට තියෙන ඇලීම නැති කරගන්න කියලා භාගතුන් වහන්සේ අපිට නිරන්තරයෙන් උපදෙස් දුන්නේ ඒකයි. ඒ විදිහේ රන්තලියක රූ රජිනීගේ රූප රාජීව්ගේ ලොම් ටිකක් තියලා තිබ්බොත් කිසිම කෙනෙක් අත ගන්න යන්නේ බලන්න යන්නේ. නමුත් ඒව ශරීරයේ තියෙද්දි මොකද? අනිත් දේවල් එක්ක සංසන්දනය වෙලා ලොකු ඇල්මකටපත් වෙනවා. මේ කේස් වාගේම තමයි මේ ලෝමත් නිතර හේදුවේ නැත්නම් ඒවට දූවිලියා දාඩිය එක්වෙලා දුගඳ හමනවා. කාගෙත් විසීම ලෝම දුගඳයි අපිරිඳුයි පිළිකුල්. එක දවසක් නාන්න නැතුව හිටියොත්, දවස් දෙකක් නාන්න නැතුව හිටියොත්, තුනක් නාන්න නැතුව ඇඟ හොදන්න නැතුව හිටියොත් මේ ලෝම කුණු වලින් තැවරිලා අසීමිත දුගඳක් ගන්න පටන් ගන්නවා. ඒක තමයි ලෝම වල යථා ස්වභාවය. නමුත් මේක හොදලා මේවට විවිධ જાත්යන් තියනවා සුවඳ ගෙන දෙන්න ස්ප්‍රේ කරන්න. ස්ප්‍රේ කරපුවාම කෙනෙක් මොනකමද රැවටෙනවා මෙයාගේ සුවඳයි. මෙයාගේ අපිරිසුදු නෑ පිළිකුල් නෑ කියලා. අන්න ඒක තමයි මොකද්ද? මුලාව කියන්නේ. අවිද්‍යාව කියන්නේ. ඊළඟට අපි නඛා කියන කොටස ගමු. නියපොතු වර්ණයෙන් සුදට හුරුයි. මේවා කැපුවේ නැත්නම් හුඟක් දික් වෙනවා. කෙස්ලොම් භාගෙම මේ නියපොතුත් පඨවි ධාතුව ප්‍රදාන කොට තමයි හැදිලා තියෙන්නේ. ඒ වගේම වියලි. ලදරු කාලේ දීත්මත් වයසට යත්ම දුර්වර්ණ වෙනවා. නමුත් ඒවා වර්ණවත් කළ විට හැඩ කළ විට ඒවා ඔහුගේ හෝ ඇගියයි යම් කෙනෙක් රැවටෙනවා. රැවටිලා නියපොළ පොතු වල තියෙන අසුභය වෙනුවට සුභ සංඥා ඇති කරගන්න. නිය නිතර පිරිසිදු නොකළේ නම් ඒවායේ ඇඟේ අග ඇතුල් පැත්තේ අසූචි, සොටු, දහඩිය, දූවිලි ඉඳුල් තැන්පත් වෙනවා. බලවස්සිය දුගඳ හමනවා. නියපොතු කියන්නේ දූවිලි එකතු කරණයක්, කුණු එකතු කරණයක්. නමුත් මේක පොඩ්ඩක් හොදලා වර්ණවත් කරයින් පස්සේ අනුවණය රැවටෙනවා. මේ භාවනාවෙන් කියන්නේ ඔබ රැවටෙන්නේ නැතුව ඉන්න යථා ස්වභාවය දකින්න කියලා. අනුවණය දකින්නේ මේ වර්ණ ඔහුගේ හෝ ඇගේ ආත්මයට සම්බන්ධයි කියලා හිතෙනවා. ඒ පිළිකුල කොහොමවත් දන්නේ. නමුත් මේ වාගේ නියපොත්තේ කොටසක් දිය වීදුරුවට වැටෙනවා දැක්කොත් පිපාසයේ ඉවසන්න බැරුව හිටියත් කෙනෙක් ඒ වතුර බොනවද? නැහැ. එතකොට මේ සුභ සංඥාව ගන්න කොහොමද? මේ විවිධ දේවල් එකතු කරගෙන සංසන්දනය කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ එකේ කොටස් 32කට බෙදලා වෙන වෙනම භාවනා කරන්න. අන්නේ භාවනා කරයින් පස්සේ කාලයක් භාවනා කරයින් පස්සේ තමන්ගේ ශරීරයේ දුක දහමන පිළිකුල් ශරීරය, අනුන්ගේ ශරීරයේ දුක දහමන පිළිකුල් ශරීරය මේකේ ඇලෙන්න දෙයක් කියලා තේරුම් ගන්න. ඊළඟට දත් සාමාන්‍යයෙන් වර්ණයෙන් සුදු පාටයි. දත් වල පේන කොටසට වැඩිය විදුරු මසට ගිලිච්ච කොටස වැඩි. ඒ විදුරු මස මත දත් මැලියන් තියෙනවා. දත් සෙලෙනකොට දත් මුල ලේසරව එකතු වෙනවා. ඊටාම අපිරිසුදුයි. පෙනෙන කොටස නිතර නොමදින විට දුර්වර්ණ වෙනවා. සමහර විට දත් වල පණුවන්ද ඉන්නවා. ඔවුන් තිසින් කළු පාට වෙනවා. මේ දත් හණු ඇටය මතට සවි වෙලයි තියෙන්නේ. තමන්ගේ උනත් දතක් ගැලවූ පසුව ඒ දෙස බැලීමට පවා අපහසු. අහක බලන්න. මොකද පිළිකුල්. නමුත් තමන් ඇලිච්ච රූපයක උනත් දතක් ගැලවීමෙන් පස්සේ පිළිකුල පේනවා. ඒ දත් කටේටියදී පිළිකුල දැක්කේ හේතුව ඒ කොටස් අනිත් දේවල් එක්කලා සංසන්දනය කරමින් තමයි දැක්කේ. කටහඬ, කතා කරන ලීලාව, යාගෙන පොල්ලේ හැටි, ආභරණ හෙලවෙන හැටි ඔව් තමයි බැලිවි. එතකොට අර පිළිකුල පේන්නේ. වෙන වෙනම බලපුවාම තමයි කෙනෙකුට මේ පිළිකුල තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. කෙනම වයසකට හිටියත් රූප සුන්දරියකගේ කාගේ දත් කෙලවිලින් නෑවිලයි තියෙන්නේ. ඔය කෙල ටිකක් පල් වෙනකොට මොනතරම් ගඳද කියලා බලන්න. ඒ ගඳ එන්නේ නැද්ද? ඒ හින්දා බෑගියේ දාන ඉන්න මවුතුස් එකක් නිතර කට හොදනවා. ඒ කොච්චර හේතුවත් ගඳ නම් යවන්න බෑ. කෙල ඉතා අපිරිදු පිළිකුල් දෙයක්. ඒ කෙලවලින් නැහැවිලා තමයි නිතරම මේ දත් තියෙන්නේ. එහෙමනම් ඒ දතුත් පිළිකුල්මයි. අසුබ දෙයක්මයි කියලා තේරුම් ගන්න. තචු හම මුළු සිරුරම හැමෙන් තමයි වෙහිලා තියෙන්නේ. මේ හැම පොලිතින් එකක් වාය නෙමෙයි. මේකේ ඇතුළේ තියෙන දේ විනිවිද යනවා. එළියට මතුවෙනවා. පොලිතින් එකකින් එහෙම මතුවෙන්නේ. මිනිස්යාගේ හැම හැදිලා තියෙන විදිහට ඇතුළේ තියෙන ඒවා නිරන්තරයෙන්ම මේ හැම මතට මතුවෙනවා. ඇතුළත
අසුචි ගොඩක් වායි. මේ අසුචි ගොඩ තමයි කුඩා සිදුරු ඇති හමකින් වැහිලා තියෙන්නේ. හමේ රෝමහා කෙස් පිහිටලා තියෙනවා. ඒවා මුලින් දහඩිය කියලා දමන්නේ මොනවද? මුත්‍රාමයි. සමහර තැන් වලින් හැමේ වුරුණු තෙල් පිට වෙනවා. ඒවා සම මත තියෙන දූවිලි සමග තැවරෙනවා. දහඩිය සමග කලවම් වෙනවා. ඇඟ අතුල්වලට කළු පාට පණුවන් මෙන් මේවා ඇඹරිලා යනවා. නමුත් තව කොටසක් ඉතුරු වෙනවා. එබැවින් මේ හැම දුගඳමයි පිළිකුල්මයි අසුචි ගොඩක දුර්ගන්ධයේ ටිකින් ටික අඩු වෙනවා. මොකද අසුචි වලේ වියලෙනවා. නමුත් මේ හැමේ දුගඳ එහෙම වෙන්නේ. වෙයිලා යන්නේ නැහැ හැම. ඇතුළේ මේ ඉන්ද්‍රියන් ඒඳ දිගටම තියෙනවා. ඔබේ මිදුලේ අසුචි ගොඩක් තිබුණොත් දවස් දෙකක් තුනක් යනකොට ඒ ගඳ නැතුව යනවා. වීලිලා ඉරියවිලිය වැටෙනවා. නමුත් ඔබේ සිරුරේ තියෙන ගඳ කවදාක්වත් යන්නේ. ඔබේ ආදරවන්තයාගේ ආදරවන්තියේ තියෙන ගඳ කවදාක්වත් යන්නේ. කාම දාහයේ හිඳයි ගඳ ඔබට තේරෙන්නේ. ඒ නිසා ඔබ ඒ රූපයට ඇලිලා ඉන්නේ. තෘෂ්ණා උපාදානයන් ඇති කරගන්න. තෘෂ්ණා උපාදානද ඊළඟ භවයේ ඇතිලා ජාතිය ඇති ජරා මරණ ශෝක වැළපීම් සියල්ලම ඇති. මෙන්න මේ නිසා මේ උපතින් නිදහස් වෙන්න ජාතිය ශේ කරන්න නම් මේ තමන්ගේ අනුන්ගේ ශරීරයේ තියෙන කොටස් 32 යථාව අවබෝධ කරගන්න කියලා භාගතුන් වහන්සේ අපිට පෙන්නලා දුන්නා. මේ දුගද ශරීරයක ඇඳුම් වලත් ඇවරෙන රන්මිනි මුතු පළදනා වලින් සැරතු ඇඳුමක් ඇඳත් හැමේ ඇති දුගද නැති කරන්න බෑ. ඒ දුගද අසුචි ඒ තැවරෙනවා. ඒ ගන්ධය යටපත් කිරීමට විවිධ සුවඳ විලවුන් හා වර්ණක ඇඟ ගලනවා. නමුත් එයින් අනුවනේ ක්‍රවඩ්නවා මිසක් ඒ දුගද නැති කරන්න බෑ. මේ හැමේ යථා ස්වභාවය දන්නාගෙන විචිත්‍ර වර්ණ ඇති පළඳන ඇගේ ඔහුගේ නොවන බවත් ඔහුගේ ඇගේ හැම අසුචි තැවරුණු දුගදහමන පිළිකුල් දෙයක් බවත් දන්නවා. නමුත් සමහරු මේ යථාර්ථය නොදැන වස්තුන් වර්ණක හා ආභරණ වල රැවටි ඔහුගේ ඇගේ හැමේ සාරයක් ආත්මයක් ඇති සලකා ආස්වාදයෙන් බලලා ඇලිනවා. ඒ උරුම කරගන්න උත්සාහ කරනවා. රැක ගන්න උත්සාහ කරනවා. බාධා තියෙනවා නම් බාධා නැති කරන්න හදනවා. කේලම් කියනවා, බොරු කියනවා, මත්පැන් බොනවා, නොකල්ලි වීදි සංචාරය කරනවා, ඇනුම් බැනුම් ඇති කර ගන්නවා. අවසානයේදී බැරි වුණොත් අවසානයේ කඩු කිසිත් ගන්නවා, මරණ පවා සිද්ධ වෙනවා. මොකද්ද මේ රූපේට තියෙන ඇලීමෙන් මේ මරණයට පවාපත් වෙන්නේ මොකටද? අසුචි ගොඩකට තියෙන අසුචි ගොඩකට ඇලෙන්න ගිහිල්ලා. මෙන්න මේක තේරුම් ගන්න යනෝනේ. බලන්න භාගතුන් වහන්සේ අපිට යථාර්ථය අවබෝධ කරලා දෙන හැටි ධර්මයේ තුලින්. මේ හැම ගැන මෙනෙහි කිරීමේදී එය උඩුතලින් පටන් ගන්න, එය කට තුල ඇති සෙමහා කෙල සමගින් පටන් ගන්න. නාස් ඇස් කන් සිදුරු වටා පැතිරෙනවා. එම සිදුරු වලට යත්න හැම ක්‍රමයෙන් තුනී වෙනවා. ඒ විට නාසයේ හොටු, ඇස්වල කබ සම මතර ගලා එනවා. හැම නළල හිස් කබල වටත් පැතිරෙනවා. පිටුපස ගෙල අත්වල පසුපැත්ත කොන්ද දිගේ පහළට විහිදෙනවා. පසුවේ උකුල ප්‍රදේශය අධෝමුඛයේ තෙක් විහිදෙනවා. නැවත පා ඇඟිලි වලට යනවා. ඊට පස්සේ එතනලා ආය උඩට සිහිපත් කරනවා. දැන් මේ විදිහේ කොටස් 32ක් තියෙන නිසා මේ කොටස් 32ම මේ ධර්මදේශනාවේදී විස්තර කරන්න ගියොත් මේ ධර්මදේශනාවේ තියෙන කාලය මදි වෙනවා. ඉතුරු කොටස් මම අර කලින් කියපු විදිහට කායානුපස්සනාව දෙවෙනි කොටස හොයාගෙන අපි බලා ගන්න. මෙන්න මේ විදිහට අසුභය ප්‍රකට වෙන්න ටික කාලයක් භාවනා කරන්න. මේ භාවනා කරද්දී දෙන්න තියෙන උපදේශය තමයි කවදාකවත් 32ම කියව යන්න එපා. පළවෙනි කොටස් පහ අනුලෝම ප්‍රතිලෝම කියවන්න. ඒක භාවනා වශයෙන් වඩන්න. ඒක තේරුණායින් පස්සේ ඒකත් එක්කලා ඉතුරු පාට යන්න. ඔහොම 32කට යන්න. හයි වදීකුත් තියෙනවා ඒක. 32ක් වෙලා තියෙනවා. ඒ විදිහට භාවනා කරනවා. ඉතින් මේකෙන් තේරෙනවා මේ පිළිකුල් භාවනාව දවස් දෙකකින් භාවනා කරලා කරන්න බෑ කියලා. කවදාවෝ භාවනා මධ්‍යස්ථානයට ගිහිල්ලා ඔය කරන ආමිෂ පූජා ඉවනේ වැඩියෙන් කරන්නේ භාවනා මධ්‍යස්ථාන. ඒව කරලා ඉවරලා ඔය මිනිත්තු 15ක් 20ක් භාවනා කරලා ඒක තමයි රවට්ට ගන්නවා විතරයි. ඒකෙනුත් වැඩක් නෑ. මුලදී ටිකක් අමාරුයි තමයි. විශේෂයෙන් කාන්තාපක්ෂී. පිළිකුල් භාවනාව දේශනා කරනකොට මූණ නිකන් ඇඹුල් වෙනවා එකක් කරගන්නවා පංගුව. නමුත් මේක මේ සංසාරික ලෙඩේ සනීප කරන්න මේ තිත්ත බේත ගන්ධ පින්වතියනි. මේ බේත ගන්න නැතුව මේ සසර දුකින් ඈතර වෙන්න බෑ. ඒ නිසා මෙතකින් මේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර මේ භාවනා අවසානයේදී වැඩි යුතු ආකාරයක් තියෙනවා. ඒක සෑම සතර සතිපට්ඨාන භාවනා අවසානයේම තියෙනවා. ඉති අජ්ජත්තම් වාකායේ කායානුපස්සී විහෙරති බයිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති
අජ්ජත් බහින්දාවා කායි කායානුපස්සී විහෙරති. මේ පිළිකුල් මගේ කය වාගේම අනුන්ගේ කයත් පිළිකුල්. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ දෙතිස් කුණපයකින් යුත් මේ කය කර්ම චිත්ත ඍතු ආහාර ප්‍රත්‍යයෙන් හට ගන්න ආකාරය අවබෝධ කරගන්න වාසී කරනවා. ඒ හේතු ප්‍රත්‍ය නිරෝධයෙන් අභාවයට යන ආකාරයේද නොවිසින් බලලා යථාභූතයෙන් වාසී වෙනවා. මේ හට ගන්න ආකාරයත් අභාවයට යන ආකාරයත් දකමින් කායානුපස්සීව වාසී කරනවා. මේ ඇතිව නැතිව ඥානෙ උදව් ඥානෙ ලබා ගන්න මුල ඉඳලා මේ විදිහේ හැම භාවනාවක් අවසානයේ තමන්ගේ නුවණ මියවන්න. ඊළඟට අවසානයේදී අත්තිකායෝති වාපනස්ස සති පටිපට්ඨිතාවෝති යාවදේව ඥානමත්තාය පටිසති මත්තාය අනිසිතෝ ච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවං විකෝ විකු ඒ විකු කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට මේ කයි උපාදාන වශයෙන් ගන්න කිසිම දෙයක් නැහැ. මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක්. කිසිම දෙයක් උපාදාන වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා තේරුම් ගන්න. ඊළඟට තව කාරණයක් කියන්න තියෙනවා. මේ පිළිකුල් භාවනා වැඩිමේදී ඉස්සෙල්ලා සත්‍යයනය කරන්න මේ කොටස් ටික. බොහෝ විට සත්‍යයනය කරාට කමන්නේ. මොකද මේ සත්‍යයනය කියන එක නිර්වාණ මාර්ගය. භාග්‍යතුන් වහන්සේ දේශනාවකට වදාලා සංගීති සූත්‍රයේ දික්සංගී පංච විමුක්තායන කොටස දැක්වෙනවා. සත්‍යයනය කිරීමෙන්ම මුක්තිය කරා යන්න පුළුවන්. ඒ නිසා මේ පින්වතුන් බොහෝ දිනෙක අපි පුහුණු කරලා තියෙන නමෝ බුද්ධාය කියලා සත්‍යයනය කරනවා. දිගට මෙහෙම කරන්න අවශ්‍ය නැහැ. දැන් මේ භාවනාව වඩද්දී ඒ භාවනාවල තියෙන කොටස් සත්‍යයනය කරන්න. එහෙම වෙනකොට කොටස් 32ක් මතක හිටිනවා, පාඩම් හිටිනවා. හැබැයි මේ පාඩම් සත්‍යයනයේ ඉස්සෙල්ලා ඒ කොටස් 32 පිළිබඳ සම්පූර්ණ විස්තරේ පිළිකුල අවබෝධ කරගෙන ඉන්න. එහෙම නැතුව සත්‍යයනය කිරීමෙන් වැඩක් නෑ. ඒ වගේම මේ පිළිකුල් භාවනාව තුලිනු ධ්‍යාන වැඩිනවා. ධ්‍යානයක් වැඩෙන්න නම් නිසි විදිහට පළඟ බඳ ගන්නත් ඕනේ. ඒ නිසා ශ්‍රාවකයෝ පුළුවන් දුරට මේ පිළිබඳ උනන්දුව දක්වන්න. ඒ නිසා මේ පිළිකුල් භාවනාව වඩද්දී මට මේ ප්‍රතිවේදයටපත් වුණාද මේක පිළිකුල් වුණාද කියලා බලන්න ආයේ ලස්සන ගෑණියක් ළඟට ගිහින් කැරකෙන්න එපා. ඒක හරියන්නේ. අතහැරම දාලා ඉන්න. එහෙම කරන තරුණයෙකු ඉපදින මට හම්බ වුණා. පිළිකුල් භාවනා ටිකක් වඩලා යනවා. ගිහිල්ලා දැන් තමන්ගේ හැඟීම් ඇති වෙනවද කියලා බලනවා. එහෙම බලන්න යන කෙනාට කවදාකවත් මේ භාවනාවෙන් ජයක් ගන්න. එක දිගටම භාවනා කරන්න. තමන්ගේ ආසාවල් නැතිව තමන්ට අවසානයේ තීරණය. ඒකට වෙනම උත්සාහයක් දරන්න යන්න එපා. ඒකෙන් තමන් නොම ගියනවා. අවසානයි. ආකාශට්ටාදි බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්ති ලෝක ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.